සර් තාම මුකුත් ලියන්න දුන්නා නෑ. නෑ මොකුත් නෑ තාම. හරි කට්ටිය අඩුයි වාගේ නේද තාම? අයියේ එන්න. හරි අද අපි පටන් ගන්නවා ධ්වනිය පාඩම, ශබ්දය සහ ඇසීම කියන පාඩම. අපි ගිය සතියේ ආලෝකයේ පාඩම කතා කරා. එතකොට අද අපි ශබ්දය හා ඇසීම කියන පාඩම කතා කරනවා. එතකොට මේ පාඩමේදී අපි ඉගෙන ගන්නවා ශබ්දය ඇති වෙන්නේ කොහොමද? ඒ වගේම අපේ පරිසරයේ අපිට ඇහෙන ශබ්ද අපිට වර්ග කරන්න පුළුවන් ළමයි එක එක ආකාරයට. ඒව ගැන අපි මේ පාඩමේදී ඉගෙන ගන්න. හරි. ඉස්සෙල්ලාම බලන්න ඕගොල්ලන්ට මේ පරිසරයේ ඇසෙන ශබ්ද ගැන ඉගෙන ගන්න, හඳුනා ගන්න පොඩි ක්‍රියාකාරකමක් තියෙනවා. පරිසරයේ ඇසෙන ශබ්ද හඳුනා ගන්න අපිට පොඩි ක්‍රියාකාරකමක් තියෙනවා. අපට ඇසෙන විවිධ ශබ්ද පිළිබඳව සොයා බැලීමට පහත දැක්වෙන ක්‍රියාකාරකමෙහි යෙදෙමු. ක්‍රියාකාරකම බාහිර පරිසරයට ගොස් නිදහසේ ඇවිදිමින් ඔබට ඇසෙන ශබ්දවලට මිනිත්තු කිහිපයක් හොඳින් සවන් දෙන්න. ඔබට ඇසෙන ශබ්ද හඳුනා ගන්න. ඔබ හඳුනාගත් ශබ්ද ලැයිස්තුවක් සකස් කරන්න. පන්ති කාමරයට පැමිණ ඔබේ මිතුරන් හඳුනාගත් ශබ්ද සමග ඔබට ඇසුණු ශබ්ද සසඳා බලන්න. හරි. දැන් ඕගොල්ලෝ ඉන්නේ ගෙදරනේ ඕගොල්ලන්ගේ. එතකොට ඕගොල්ලන් ගෙදර ඔයගොල්ලෝ ලියන්න ඕන මේ පහලින් වටපිටාවේ ඇසෙන ශබ්ද. මෙතන තියෙනවා රූල් 1 2 3 4 5 6යි 7යි. හරි. ඊට පස්සේ 14. මේම කරන්න. මේ රූල් 5ක ලියන්න. රූල් 2ක් ඉඳ තියන්න. රූල් 5ක උඩම ඉඳන් මෙතන ඉඳන් පටන් අරගෙන රූල් 5ක කොටස් දෙකකට බෙදලා ලියන්න. දෙපැත්තේ ලියන්න. එහෙම දෙපැත්තේ මෙතන එක, මෙතන ඉස්සෙල්ලාම පළවෙනි එක. හරි? මෙතන එක, ඊට පස්සේ මෙතනින් දෙක ලියනවා අපි. ඕම. ඔය විදිහට පරිසරයේ ඇහෙන ශබ්ද ටිකක් අපි ලියමු බලන්න දැන් මේ වෙලාවේදී. මේ 4 ඊට පස්සේ මෙතන 5 මේ 6 මේ 7 8
9 10. හරි. ඔය විදිහට පරිසරයේ ඇහෙන විවිධ ශබ්ද 10ක්. අවට පරිසරයේ. ඕගොල්ලෝ දැන් ඉන්න තැන අවට පරිසරයේ ඇහෙන ශබ්ද 10ක් ලියන්න. මේ මං ඉලක්කම් දාලා තියෙන්නේ. මේ විදිහට ලියන්න. 1 2 මෙහෙම ලියන්න. 1 මෙතන 2 මෙතන එහෙම ලියන්න. කමන්න නැහැ ඕන්නම් ඉලක්ක ගහගන්න. විනාඩි 2ක් විතර ඇති වෙලාව. හරි සර්. ඉවරයි සර්. හරි හරි. ඉවරයි සර්. හරි සර් ඉවරයි. හරි සර්.
හරි බලමු. සර් හරි. සර් ඉවරයි. මෙතන 18ක් ඉන්නවා. ඉතින් තව ඉවර නැති අයත් ඉන්නවනේ. ඒකින්ද චුට්ටක් ඉන්න ඈ. හරි. තව වෙලාව ඕනේ අය ඉන්නවද කවුරු හරි? හරි. සර් ටිකක් ඕනේ. හරි. තව විනාඩියක් දෙන්නම්කෝ. රයිට් මට මලීෂා කියන්න මේ ඔයා ලියපු ටික කියන්න බලන්න. ගිත්මි කියන්න ගිත්මි. කුරුල්ලන්ගේ ශබ්ද, ඔව්. ළමයි කෑගසන ශබ්ද, කතා කරන ශබ්ද, කැසට් යන්ත්‍රවල ශබ්ද, ගෙවල් මිදුලවල් අතු ගාන ශබ්ද, වාහන ශබ්ද, ගස් එළවෙන ශබ්ද, ගෙවල් සාදන ශබ්ද. ඔව්. ඒ වාගේ සද්ද ඇහෙනව නේද? දැන් අපිට ඔන්න ඇහෙනවා වාහනයක් පණ ගන්නපු සද්දයක් ඇහෙනවා මට. වාහන නලාහඬ ඇහෙනවා. නේද? කුරුල්ලෝ කෑ ගහන සද්ද ඇහෙනවා. ඊට පස්සේ ඔය සත්තුන්ගේ ශබ්ද ඇහෙනවා. බල්ලෝ කෑ ගහන හඬ නේද? ඒ වාගේ විවිධ හඬවල් එනවා අපිට. දැන් අම්මා මිදුල අතු ගාන ශබ්දය ඇහෙනවා. හරි. ඉතින් එතකොට මේ වාගේ අපේ පරිසරයේ විවිධ හඬවල් අපිට ඇහෙනවා. හරි. එහෙමනම් පොඩ්ඩක් යටින් මෙහෙම ලියන්නකෝ. දැන් හැමෝගෙම ওই වාගේ ශබ්ද තමයි තියෙන්නේ. නේද? ඔයගොල්ලෝ හැමෝම ලියලා තියෙන්නේ ওই වාගේ ඒවා. හරි. අපි අර යටින් මන් රූල් දෙකක් ඉතුරු කරන්න කිව්වනේ. අන්න ඒ දෙකේ මෙහෙම ලියන්න. ලියන්න අපාවට පරිසරයේ එකිනෙකට වෙනස් විවිධ ශබ්ද එකිනෙකට වෙනස් විවිධ ශබ්ද ඇතිවන බව එකිනෙකට වෙනස් විවිධ ශබ්ද ඇතිවන බව ඉහත ක්‍රියාකාරකම අනුව
ඉහත ක්‍රියාකාරකම අනුව නිරීක්ෂණය කළ හැක. හරි. හරි එතකොට දැන් මේ අපේ පරිසරයේ අපිට විවිධ ශබ්ද මේ විදියට ශ්‍රවණය කරන්න පුළුවන්. මේ විදියට ඇහෙනවා. දැන් අපි ඉන්න තැන අනුව ළමයි අපිට ඇහෙන ශබ්දත් එකිනෙකට වෙනස් වෙනවා නේද? දැන් හිතන්නකෝ ඕගොල්ලෝ ඉන්නවා කියලා නාගරික ප්‍රදේශයක. නාගරික ප්‍රදේශයක ඉන්නවා නම් අපිට වැඩිපුර ඇහෙන්නේ වාහනවල ශබ්ද නේද? ඒ වාගේ ඒවා ඇහෙන්නේ. මිනිස්සු කෑ ගහන හඬ නේද? කර්මාන්ත ශාලාවල ශබ්ද ඒවා තමයි අපිට ඇහෙන්නේ නාගරික ප්‍රදේශයක ඉන්නවනම්. හැබැයි අපි ග්‍රාමීය ප්‍රදේශයක ඉන්නවනම් අපිට ඇහෙන්නේ සත්තුන්ගේ ශබ්ද, කුරුල්ලෝ කෑ ගහන ශබ්ද. ඒ වාගේ ඒවා තමයි අපිට වැඩිපුර ඇහෙන්නේ. නේද? ඒක නිසා අපේ පරිසරයේ ඇහෙන ශබ්ද එකිනෙකට වෙනස්. අපි ජීවත් වෙන පරිසරය අනුව අපිට විවිධ ශබ්ද ඇහෙනවා. එතකොට අපි එක එක පරිසරවල ජීවත් වෙනවා විවිධ පරිසරවල. එතකොට අපිට ඇහෙන ශබ්දවල විශාල විවිධත්වයක් තියෙනවා. රයිට් ඊට පස්සේ ඕගොල්ලන්ට පොඩි ක්‍රියාකාරකමක් කරන්න තියෙනවා ආයෙසරයක්. ඕගොල්ලන්ට කාඩ්බෝඩ් එකකින් මෙන්න මේ විදිහේ කේතුවක් හදාගන්නලු. බ්‍රිසල් බෝඩ් එකකින් මේ වාගේ ගොට්ටක් වාගේ එකක් හදාගන්න කියනවා ලොකුවට. හරි අපිට දැන් හදලා බලන්න විදියක් නැහැ. ඔයගොල්ලන්ට පස්සේ පුළුවන් මේක කරලා බලන්න. ඔව් එතකොට මේ වාගේ බ්‍රිසල් බෝඩ් දෙකක් අරගෙන ඒ දෙකෙන් කේතුවක් කෝන් එකක් වාගේ උපකරණ දෙකක් හදලා මේ දෙක කනට තියලා මේ දෙක කනට තියලා ආයෙ අර ශබ්ද අහන්නලු. දැන් මට කියන්නකො කවුරු හරි මේ දෙක කනට තියාගෙන අපි ශබ්ද ඇහුවොත් මොනවා වෙයිද අපිට? ඇහෙන එක වැඩි වෙයිද අඩු වෙයිද ළමයි? වැඩි වෙනවා සර්. ඇහෙන එක වැඩි වෙනවා. අර කලින් මේ බොහොම හිමින් ඇහිච්ච සද්දත් අපිට හොඳට ඇහෙන්න ගන්නවා මේ දෙක තියාගත්තාම කන් වලට. දැන් එතකොට මේ දෙකින් මොකද්ද කරන්නේ? මොකද්ද වෙන්නේ ළමයි? ශබ්දය පැහැදිලිව ඇහෙනවා. කොහොමද මේ දෙකෙන් ශබ්දය පැහැදිලිව ඇහෙන්නේ? ඔයගොල්ලෝ අහලා තියෙනවද ලොකු කන් තියෙන සත්තුන්ට හොඳට ඇහෙනවා කියලා? ඔව් සර් අහලා තියෙනවා. ඔව්. ඔව්. ඒ විදිහට හාවා හැම ළමයි හාවාගේ ගොට්ටක් වාගේ කනක් නේද තියෙන්නේ? ඔව්. එතකොට මේ හාවාගේ ගොට්ට වාගේ කන එයා ශබ්දේන පැත්තට හරවනවා. බලන්නකෝ ඕගොල්ලන් ගෙදර මේ බල්ලෝ වුණත් මොනවා හරි සද්දයක් ඇහෙදි කන් දෙක උස්සලා අහන්නේ. කන් දෙක උඩට උස්සලා කන සද්දේන පැත්තට හරවනවා කන් දෙක ඒගොල්ලෝ. ඔව්. ඒගොල්ලන්ට පුළුවන් නේ කන හරවන්න අපිට නම් බෑ කන චලනය කරන්න. නමුත් සත්තුන්ට පුළුවන් කන් දෙක හරවන්න. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ ශබ්දේන පැත්තට කන හරවනවා. නේද? ඒගොල්ලන්ටත් තියෙන ඒගොල්ලන්ගේ කන මේ වාගේ ගොට්ටක් නේද? එහෙම ගොට්ටක් තියෙන ඒගොල්ලන්ට. එතකොට මේකෙන් කරන්නේ ළමයි. මේකෙන් කරන්නේ ශබ්ද තරංග එකතු කරලා කන වෙත ලබා දෙනවා. හරවලා කනට යවනවා. එකතු කරගන්නවා මේකෙන්. නේද? ඒක නිසා අපිට වැඩිපුර ඇහෙනවා මේ දෙක කනේ තියාගත්තාම. හරි? රයිට්. ගෙදරදී හදලා බලන්න මේ උපකරණේ. හදලා චුට්ටක් බලන්න මොකද වෙන්නේ කියලා. හරි. ලියන්නකෝ මෙහෙම. දෙවනි පිටුවේ කඩදාසි කේතු දෙක කඩදාසි කේතු දෙක කඩදාසි කේතු දෙක
කනට තබාගත් විට සර් ආයි මුලින්දන් කියන්නකෝ. කඩදාසි කේතු දෙක කනට තබාගත් විට වඩාත් හොඳින් ඇසෙන බව නිරීක්ෂණය කළ හැක. වඩාත් හොඳින් ඇසෙන බව නිරීක්ෂණය කළ හැක. ඒ අනුව මෙම උපකරණ දෙක මගින් නැත්නම් මෙම කේතු දෙක මගින් අවට පරිසරයේ ඇසෙන ශබ්දවල තීව්‍රතාවය මේ වචනේ තියෙනවා මෙතන ශබ්දවල තීව්‍රතාව මම පාට කරේ අවට පරිසරයේ ඇසෙන ශබ්දවල තීව්‍රතාවය වැඩි කර ඇති බව නිගමනය කළ හැක. වැඩි කර ඇති බව නිගමනය කළ හැක. හරි. එහෙමනම් එතකොට මේ උපකරණ දෙකෙන් කරන්නේ පරිසරයේ ඇසෙන ශබ්ද තරංග එකතු කරලා කනට ලබා දෙන එක. ඒකයි අපිට වැඩිපුර ඇහෙන්නේ මේ දෙක කනේ තියාගත්තාම. දැන් ඕගොල්ලෝ දන්නවද ළමයි? ඉස්සර කාලේ මේ දැන් ඕගොල්ලෝ අහලා තියෙනවද මේ අපිට කන ඇහෙන්නේ නැති අය ශ්‍රවණාධාර කියලා જાතියක් පළඳිනවා. දැකලා තියෙනවද ඕගොල්ලෝ? අර චූටි කෑල්ලක් තියෙනවා මේ කනට දාගන්නනේ. සමහරට ඕගොල්ලන්ගේ යාළුවෝ එහෙම ඇති නැත්නම් වැඩි හිටියෝ එහෙම ඇති ඒගොල්ලෝ කන් ඇහෙන එක අඩු අයගේ මේ කනේ පළඳින්න පොඩි කෑල්ලක් තියෙනවා. එතකොට දැන් ඒ උපකරණයෙන් කරන්නේ ශබ්දය වැඩි කරලා කනට දෙනවා. හරි? ඒකෙන් කරන්නේ ශබ්දය වැඩි කරලා කනට දෙනවා. හරි. එතකොට මේ ඒ වාගේ මේ උපකරණයනුත් කරන්නේ ශබ්දය වැඩි කරලා කනට දෙන එක. දැන් අලුතින්නේ ඔය වාගේ පොඩි ඉලෙක්ට්‍රොනික උපකරණයක් තියෙන. ඒකට බැටරියක් දාන්නත් තියෙනවා. ඉස්සර කාලේ ළමයි ඔව් සර් ඒ අර දැන් කියන කියන මොකද වයර් එකක් තියෙනව නේද ඔළුවට? ආයේ මෙහෙමයි. ඒ දැන් සමහර අයගේ තියෙනවා මේ කර්ණ ශංක බද්දේ කියලා දැන් කන් ඇහෙන්නේ නැති අයට කරනවා පොඩි සත්කමක්.
ඒ කර්ණ සංකේ බද්ධය කියන්නේ මේ ගොඩාක් කන් ඇසීම අඩු අයට කන් ඇහෙන්නෙම නැති අයට කරන්න පුළුවන් සැත්කමක් තියෙනවා. ඒ වාගේගේ මේ ඔළුවෙත් පොඩි කෑල්ලක් හයි කරලා තියෙනවා. මුළු මේ කනට උඩින් ගොඩක් අයගේ මේ කන ඇතුලේ පළඳින්න ඉයර්ෆෝන් එකක් වාගේ පොඩි කෑල්ලක් තියෙනවා. ඇත්තටම මේකෙන් කරන්නේ ළමයි ඒ සාමාන්‍ය එකෙන් කරන්නේ මේ පරිසරයේ ඇහෙන සද්දේ ටිකක් වැඩි කරලා දෙනවා. දැන් ඔය අපේ ගෙවල් වල තියෙන ඇම්ප් එක කියලා හැම උපකරණයක් නේද? බෆල් එක එහෙම තියෙන්නේ. බෆල් එකෙන් කරන්නේ අපි රේඩියෝ එකේ සද්දේ වැඩි කරලා දෙන එකනේ. නේද? ඒ වාගේ පොඩි උපකරණයක් තමයි ඒක. පරිසරයේ ඇහෙන හඬවල් වැඩි කරලා දෙනවා ඒගොල්ලන්ට. හරි. එතකොට ඒකෙන් කරන්නේ ඒකයි. දැන් එතකොට ඉස්සර කාලේ ළමයි ඔය වෙනුවට පාවිච්චි කරා මෙන්න මේ වාගේ ලොකු කෝන් එකක්. දැන් ඔය උපකරණ ඉස්සර කාලේ හදලා තිබ්බේ නෑනේ. ඒතර කන් ඇහෙන්නේ නැති අය මෙන්න මේ වාගේ ලොකු කෝන් එකක් වාගේ උපකරණයක් පාවිච්චි කරාලු. ඒකට කියනවා කර්ණ ට්‍රම්පටය කියලා. ඒකට කියනවා කර්ණ ට්‍රම්පටය. හරි? ඔයගොල්ලන් ලොකු පන්ති වල ඉගෙන ගන්න පුළුවන් මේක කර්ණ ට්‍රම්පට් එක. කර්ණ ට්‍රම්පට් එකෙන් කරන්නේ. එතකොට ඒක කනට තියාගෙන මේ චූටි පැත්ත කනේ තියාගෙන කතා කරන එක්කිනා මේ පැත්තෙන් හයියෙන් කතා කරනවා. එතකොට කරන්නේ අර කටහඬ වැඩි කරලා ශබ්දයේ තීව්‍රතාවය වැඩි කරලා දෙන එක තමයි ඒකිනුත් කරන්නේ. ඒකට කියන්නේ කර්ණ ට්‍රම්පට් එක කියලා. ඉස්සර කාලේ පාවිච්චි කරලා තියෙනවා එහෙම උපකරණයක්. හරි. රයිට්. එහෙමනම් අපි ඊට පස්සේ බලමු ළමයි මේ අපි අවඩ පරිසරයේ ඇතිවන විවිධ ශබ්දයන් කොහොමද ඇති වෙන්නේ කියලා. හරි. ශබ්ද කීපයක් නිපදවන හැටි අපි බලමු. එතකොට මොනවද වෙන්නේ කියලා. හරි. ඕගොල්ලන්ගේ ගෙවල් වල තියෙනවද බයිසිකලයක්? ඔව් සර්. බයිසිකලේ සීනුවක් තියෙනවද? ඔව් සර්. කො කාගේ බයිසිකලේ සීනුවක් තියෙන්නේ? අපේ ගෙදර එක තියෙනවා. කාගේද? සංගදේවගේ අපේ ගෙදරක් තියෙනවා. මිහින්ද? නෑ මගේ ගෙදරක් තියෙනවා. දැන් මිහින් තියනවා කිව්ව නේද? ඔව් සර් තියෙනවා. මිහින්ට පුළුවන් ද බෙල් එක ගහලා පෙන්නන්න අපිට? චූටි වැඩක් කරන්න. හරි මේකේ බලන්නකො මොකද්ද කරන්න තියෙන්නේ කියලා. මෙන්න මේක කරන්න ඕනේ. ක්‍රමය බයිසිකල් සීනුව ගැන නාද වීමට සලස්වන්න. ඒතකොට බයිසිකලේ සීනුව නාද කරන්නලු. නාද කරලා එය නාදවන විටදී එය මත ඇඟිල්ලක් තබන්න. මේ බෙල් එක සද්ද වෙනකොට බෙල් එකේ පියන උඩ ඇඟිල්ල තියන්නලු. ඇඟිල්ල තියලා නිරීක්ෂණ වාර්තා කරන්න කියලා කියනවා. මොකද්ද වෙන්නේ කියලා. අපිට කරලා බලලා කියන්න පුළුවන් කාටද? කාටද කරන්න පුළුවන්? දැන් කරලා කියන්න පුළුවන්. කො දැන් බෙල් තියනවා කියපු කට්ටිය සද්ද නැහැනේ. දැන් බෙල් නැද්ද? සර් මට පුළුවන්. කවුද ඒ? සර් ඇඟිල්ල තිබ්බ ගමන් මේ සද්ද නැතු යනවා. ඇඟිල්ල තිබ්බ ගමන් සද්දේ නැතුව ගියා. තාම මොනවද උනේ? තාම මොනවද දැනුනේ? එච්චරද? ඇඟිල්ල කම්බඩේ වෙනවා. ඇඟිල්ල කම්පන. කම්පණය වෙනවා ඇඟිල්ල. එහෙමද? ඔව් දැන් මෙහෙමයි. දැන් මේකේ බෙල් එක නාද කරලා බෙල් එක නාද කරන්න මෙන්න මේ තියෙන හැන්ඩල් එක ළමයි මේක චලනය කරන්න එපානේ. මේක චුට්ටක් අල්ලු කරන්න ඕන. ඕගොල්ලන් තියෙන හැටියට මේ එක්කෝ මේ විදියට මේ පැත්තට ওই විදියට බෙල් එක තල්ලු කරන්න ඕන. මේ චූටි කෑල්ල. එතකොට බෙල් එක වදිනවා. ඒතර අපි මේ බෙල් පියනේ ඇඟිල්ල තියපුවාම ළමයි මේකේ සද්දේ නැතු වෙලා යනවා. ඒ සද්දේ නැති වෙනවා වගේම අපිට දැනෙන තව කාරණයක් තියෙනවා. බෙල් එකේ ඇඟිල්ල තියපුවාම ඇඟිල්ල දෙදරනවා වගේ දැනෙනවා. ඇඟිල්ල දෙදරනවා දැනෙනවා. ඕගොල්ලෝ බලන්න මෙහෙම වැඩක් කරලා ඇඟිල්ල තියන්නේ නැතුව බෙල් එකට වතුර බින්දුවක් දාන්න උඩින්. බින්දුවක්. ගොඩක් නෙවෙයි බින්දුවක් දාන්න.
ඇඟිල්ලට වතුර බින්දුවක් අරන් ඒක බෙල් එකට දාන්න සද්ද වෙන වෙලාවෙත්. බලන්න වතුර බින්දුවට මොකද වෙන්නේ කියලා. බෙල් එක සද්ද වෙනකොට වතුර බින්දුව ළමයි දෙපැත්තට විසි වෙනවා. බයිසිකලේ බෙල් එකේ වතුර දෙපැත්තට විසි වෙනවා. හරි. මම මේ බැලුවේ මේක ඕගොල්ලන්ට පෙන්වන්න තියනවාද කියලා. ඇලුමිනියම් භාජනයක් වටනහමත් අර එහෙම වෙනව නේද? ඔව් එහෙම වෙනවා. මේ නෑ මේ බයිසිකල් බෙල් එකක් කම්පණය වෙන එක පෙන්වන්න ඕගොල්ලන්ට වීඩියෝ එකක් තියනවාද කියලා මම බැලුවේ චුට්ටක්. පේන්නේ නෑ එහෙම එකක් තියනවාද කියලා මං හොයනවා. දැන් අපිට ඕන විදිය අපිට ඕන මේක ඇඟිල්ල තියලා බලපුවාම සද්දේ නවතින එකයි කම්පන වෙනවද කියලා බලන්න එකයිනේ. නෑ ළමයි ඒ විදිහ එකක්. හරි. ඉතින් ඒක නිසා අපි මේක දැන් කරලා බලන්න තිබ්බා ඕගොල්ලන්ට ගෙදර බයිසිකල් බෙල් එකක් තියෙනවා නම් හරි. කොහොම හරි මේකේ වෙන්නේ දැන් ඕගොල්ලෝ ගොඩක් එක දන්නවා මේකේ ඇඟිල්ල තිබ්බොත් මේක සද්දේ නවතිනවා කියන එක අනිවාර්යෙන් ඕගොල්ලෝ දන්නවා. ඒත් එක්කම ළමයි මතක තියාගන්න මේකේ ඇඟිල්ලේ දෙදරීමක් ඇති වෙනවා. දෙදරනවා ඇඟිල්ල. හරි. එතකොට අපි ලියාගමු යටින් මේම අපි ලියාගමු මේ යටින් බයිසිකල් බෙල් එක නාද කර බයිසිකල් බෙල් එක නාද කර බෙල් එකට අත තැබූ විට බෙල් එකට අත තැබූ විට එහි හඬ නොඇසී යන බවත් එහි හඬ නොඇසී යන බවත්
බෙල් පියනට අත තැබූ විට යන බවත් මොකද යන බවත් බෙල් පියනට අත තැබූ විට ඇඟිල්ලේ දෙදරීමක් ඇඟිල්ලේ දෙදරීමක් සිදුවන බවත් නිරීක්ෂණය කළ හැක. ඇඟිල්ලේ දෙදරීමක් සිදුවන බවත් නිරීක්ෂණය කළ හැක. ඇඟිල්ල දෙදරනවා. හරි. ඊට පස්සේ බලන්න ළමයි දෙවනි ක්‍රියාකාරකම තව වැඩක් කරන්න කියලා කියනවා ඔයගොල්ලන්ට. මොකද්ද කරන්න කියලා කියන්නේ? අවශ්‍ය ද්‍රව්‍ය කුඩා රබානක් සහ කඩදාසි කැබලි කීපයක්. මොකද්ද කරන්න කියන්නේ? රබාන උඩට කඩදාසි කෑලි ටික දාලා රබානේ පටලයට තට්ටු කරන්නලු. රබානේ සම් පටලයේ මත කුඩා කඩදාසි කැබලි කිහිපයක් තබා රබාන වාදනය කරන්න. රබාන වාදනය කරන විට කඩදාසි කැබලි වලට කුමක් සිදුවේදයි හොඳින් නිරීක්ෂණය කරන්න. රයිට් බලන්නකෝ. ඔන්න වෙන වැඩේ. ඔයගලන්ට පේනවද රබාන වාදනය කරනකොට මේකේ නම් මේ මුං ඇට ටිකක් දාලා තියෙන්නේ නේද? කඩදාසි කෑලි නෙවෙයි මේ මුං ඇට උඩ විසි වෙනවා. දැන් කඩදාසි කෑලි ටිකත් ඕම තමයි. රබාන්ට තට්ටු කරනකොට කඩදාසි කෑලි උඩ විසි වෙනවා. චලනය වෙනවා. ඇයි කඩදාසි කෑලි චලනය වෙන්නේ? ප්‍රශ්නේ ඒකයි. ඇයි එහෙම කඩදාසි කෑලි උඩ යන්නේ? රබාන නාද වෙනකොට සද්ද වෙනකොට ඇයි කඩදාසි කෑලි උඩ යන්නේ ළමයි? ඇතිවන කම්පනයෙන්නේ. ඔව්. මොකද කම්පණය වෙනවයි කියන්නේ? දෙරීම ඇහුන්නේ මොකද? දෙදරනවා. දෙදරනවා. ඔව් දැන් මේ රබානේ ළමයි සද්ද වෙනකොට වෙන්නේ මේ රබම් පටලය මෙහෙම උඩට යනවා. මේ හැම වේගයෙන් ඉහළට යනවා පහළට යනවා. මෙහෙම දෙපැත්තට හෙලවෙනවා. අපි ගමුක මෙහෙම මැද පිහිටුම කියලා මේක. මෙහෙම තියෙනවා රබම් පටලේ මැද. එතකොට රබම් පටලේ මොකද වෙන්නේ? වේගයෙන් ඉහළ පහළ ඔහොමම යනවා. ඒක අපිට පේන්නේ නැහැ. දැන් මේක රබාන විතරක් නෙවෙයි ළමයි. ඕගොල්ලෝ ඩෙස් එකට තල්ලු කරත් ඒක වෙනවා. ඩෙස් එකට තට්ටු කරද්දි ඩෙස් එකෙන් සද්ද එනවනේ. ඕගොල්ලන්ගේ මේසෙට පාරක් ගහන්නකෝ. දොංගල සද්දයක් එනවා. ඒ සද්ද එන්නේ අපිට පේන්නේ නැති වුණාට මේස ලෑල්ල වේගයෙන් ඉහළ පහළ චලනය වෙනවා. ඕනම් බලන්න. හරි. ඕගොල්ලන්ගේ පැන්සල් පෙට්ටිය මේස උඩ තියලා මේසෙට ගහන්න අතින් පාරක්. පැන්සල් පෙට්ටිය උඩ විසි වෙනවා. පැන්සල් පෙට්ටිය නැත්තම් පෑන් ටික උඩ විසි වෙනවා. නේද? එහෙමනම් ඒ විදිහට රබානෙන් හඬ ඇති වෙනකොටත් රබම් පටලේ එහෙමනම් වේගයෙන් ඉහළ පහළ චලනය වෙනවා. කඩදාසි කෑලි උඩ විසි වෙන්නේ ඒකයි. මේ රබම් පටලේ ඉහළ පහළ චලනය වෙන නිසා. නේ එහෙමනම් අපි ලියාගමු නිරීක්ෂණයකෙත් රබානේ හඬ ඇතිවන විට
රබානේ හඬ ඇතිවන විට රබානේ හඬ ඇතිවන විට කඩදාසි කැබලි ඉහළට විසිවෙන බව නිරීක්ෂණය කළ හැක. කඩදාසි කැබලි ඉහළට විසිවෙන බව නිරීක්ෂණය කළ හැක. කඩදාසි කැබලි ඉහළට විසිවන බව නිරීක්ෂණය කළ හැක. ඒ අනුව ශබ්දය ඇතිවීමේදී රබන් පටලය වේගයෙන් දෙපසට චලනය වන බව. රබන් පටලය වේගයෙන් දෙපසට චලනය වන බව එනම් කම්පනය වන බව චලනය වන බව එනම් කම්පනය වන බව නිගමනය කළ හැක. කම්පනය වන බව නිගමනය කළ හැක. එතකොට ළමයි ඕනෑම ශබ්දයක් ඇති වෙන්නේ මෙන්න මේ විදිහේ වස්තුවක් කම්පණය වීමෙන්. ඕගොල්ලන්ට මම පෙන්නන්නම් මේ গিitar එකක් වාදනය කරනකොට ඒකේ කම්බි නේද? ඕගොල්ලෝ දන්නවා අපි ඒවට කියන්නේ තත් කියලානේ නේ. গিitar වාදනය කරන්න පුළුවන් ළමයි ඇති සමහර විට දැකලා ඇති වාදනය කරනවා. ඔව් එතකොට ඒකේ තියෙන්නේ කම්බි ඒවට කියන්නේ තත් කියලා. බලන්නකො මේ තත කොහොමද චලනය වෙන්නේ කියලා මෙයා වාදනය කරනකොට. ඔන්න බලන්න එයා වාදනය කරනකොට කොහොමද මේකේ තත කම්පණය වෙන්නේ කියලා. මේකේ ලං කරලා පෙන්නනවා චුට්ටක්. Look at the string carefully. It looks hazy and it is moving back and forth, which means it is vibrating. So vibrations produce sound. බලන්න
අර කම්බිය චලනය කරද්දි බේනවද වේගෙන් දෙපැත්තට යනවා ළමයි කම්බිය. Put some pulses on the frame drum Oh. and strike the surface of the drum. ඔය රබානෙත් එහෙමයි ඉහළ පාල යනවා. තව එකක් මම පෙන්නන්නම්කෝ ඕගොල්ලන්ට. දැන් අපි විද්‍යාගාරයේදී ළමයි ශබ්ද සම්බන්ධයෙන් මේ පරීක්ෂණ කරන්න අපි පාවිච්චි කරනවා මෙන්න මේ උපකරණය. මේකට කියනවා සරසුලක් කියලා. සරසුලක්. And to do that, සරසුලක්. හරි එතකොට සරසුල tuning මේක forks. බලමු අපි ඊට වැඩි. Each one produces a different හරි. frequency. මේ සරසුල කියන එක විද්‍යාගාරයේ ධ්වනි පරීක්ෂණ වලට අපි පාවිච්චි කරන උපකරණයක්. මේකේ තියෙනවා දැති දෙකක් තියෙනවා. දැති දෙකක්. ඉංග්‍රීසියෙන් කියන්නේ ටියුනින් ෆෝක් කියලා මේකට. එතකොට මේක නාද කරනකොට ළමයි Time to scout. නාද නැද්ද? අපි කතා කරනකොට වෙනවා සර්. උගුරු දණ්ඩ. උගුරු දණ්ඩ කම්පණය වෙනවා. මොකද්ද කම්පණය වෙන්නේ? රාස්තර. ඔව් ඔව්. ස්වරතන්තු. ස්වර තන්තු අන්න ඒවා තමයි. ඒවට කියනවා ස්වර තන්ත්‍ර කියලා. ස්වර තන්ත්‍ර. ස්වර තන්ත්‍ර. කටියක් මේ පොඩ් ඒ කියන්නේ මේසෙකට තියලා ඒක කොට කර එහෙම කරන්න පුළුවන් නේද? මොකද්ද පුතේ ඇහුන්නේ නැවට? කීයක් පටියක් මේසෙකට තියලා ඒක මේ ටික මේ අඩු කරපුවාම එහෙම කරන්න පුළුවන් ඔව් නේද? ඔව්. කියත් පටියක් මේසේ අර මේ මේස ලෑලි දෙක අතරට ළමයි එහෙම හිර කරලා චලනය කරපුවාම මේකෙත් කම්පනයක් තමයි වෙන්නේ. ඒකෙත් සද්දය අපිට ඇහෙනවා එහෙම. ගාලා සද්ද එනවා. හරි මේ බලන්නකෝ. දැන් අපේ හඬ එන්නේ ළමයි අපේ මේ ස්වර තන්ත්‍ර කියලා තියෙනවා පටල දෙකක්. අපේ උගුරේ තියෙන්නේ මේ පටල. මෙන්න මෙතන පේන්නේ මගේ මේ මෙතන ඕගොල්ලන්ගේ තියෙනවා මේ අපි මේකට කියන්නේ ස්වරාලය කියලා විද්‍යාවේදී. ස්වරාලය කියලා මෙන්න මෙතන තියෙනවා අවයවය. මේක ඇතුලේ තියෙනවා හරියකට රබානක වාගේ පටල දෙකක් තියෙනවා. මැදින් සිදුරක් තියෙනවා දෙපැත්තේ පටල දෙකක් තියෙනවා. ඔය පටල දෙක කම්පණයෙන් තමයි අපේ ශබ්දය ඇති කරන්නේ. ඒ විදිහට ශබ්දය ඇතිවන ඕනෑම අවස්ථාවක යම් වස්තුවක කම්පනයක් ඇති වෙනවා. ඔය වාගේ දෙදරීමක් ඇති වෙනවා. ඒ දෙදරීම නිසා තමයි ශබ්දය ඇති වෙන්නේ. දැන් ඕගොල්ලන්ගේ ෆෝන් එකේ දැන් මගේ කටහඬ ඕගොල්ලන්ගේ ෆෝන් එකෙන් එළියට එනවනේ. නේ? ඒතර ඕගොල්ලන්ගේ ෆෝන් එකෙන් මගේ කටහඬ එක එළියට එන්නේ කොහෙන්ද? ඕගොල්ලන්ගේ ෆෝන් එකේ තියෙන ස්පීකර් එකක්. ඒ ස්පීකර් එකේ අර තියෙනවා පටලයක්. ඒ ස්පීකර් එකේ පටලය කම්පණයෙන් තමයි ඕගොල්ලන්ගේ සද්දේ මේ මගේ සද්දේ ඕගොල්ලන්ගේ ස්පීකර් එකෙන් ඇහෙන්නේ. හරි. ඉතින් ওই විදිහට ඕනෑම ශබ්දයක් ඇති වෙන්නේ ළමයි වස්තුවක් කම්පණය වීමෙන්. දැන් ඔයගොල්ලෝ දැක්කා গিitar එක කම්පණය වෙන හැටි, සරසුල කම්පණය වෙන හැටි. ඒතර බෙල් පියනෙත් ළමයි ඔයාගේ දෙදරීමක් ඇති වෙනවා. බෙල් පියන අපිට හොයාගන්න බැරුණා වීඩියෝ එකක් මට. ඒතර බෙල් පියනෙත් ওই විදිහේ දෙදරීමක් ඇති වෙනවා. ඒ දෙදරීම නිසා තමයි ඒකේ ශබ්දය ඇති වෙන්නේ. හරි. රයිට්. අපි ධ්වනි ප්‍රභව කියන්නේ මොනවද කියලා බලමු. රයිට්. එහෙමනම් අපේ පරිසරයේ ළමයි තියෙනවා මේ විදිහේ ශබ්දය නිපදවන විවිධ ප්‍රභව. ශබ්දය ඇති කරන ශබ්දය නිපදවන විවිධ ප්‍රභව තියෙනවා. අපි මේ ශබ්දය නිපදවන ඕනෑම ප්‍රභවයකට කියනවා ධ්වනි ප්‍රභවයක් කියලා. දැන් අපි අර දැක්ක රබාන, බෙල් එක, සරසුල මේවා ධ්වනි ප්‍රභව. ඒ විතරක් නෙවෙයි ඕගොල්ලන් ගෙදර තියෙන ටීවී එක, කැසට් එක ඒවත් ධ්වනි ප්‍රභව ළමයි. සියලුම සංගීත භාණ්ඩ කියන්නේ ධ්වනි ප්‍රභව. ධ්වනිය නිපදවන ඕනෑම වස්තුවක් ධ්වනි ප්‍රභවයක් විදියට හඳුන්වන්න පුළුවන් අපිට. හරි ලියන්නකෝ මේම. මේම ලියන්න. ධ්වනිය හෙවත් ශබ්දය නිපදවන
ධ්වනිය හෙවත් ශබ්දය නිපදවන ඕනෑම වස්තුවක් ධ්වනි ප්‍රභවයක් ලෙස හැඳින්විය හැක. ධ්වනිය හෙවත් ශබ්දය නිපදවන ඕනෑම වස්තුවක් ධ්වනි ප්‍රභවයක් ලෙස හැඳින්විය හැක. සර් ආයෙ ධ්වනිය හෙවත් ශබ්දය නිපදවන ඔව් කියන්න. ධ්වනි ප්‍රභවයක් මුලින් අහගන්නකෝ ධ්වනිය හෙවත් ශබ්දය නිපදවන ඕනෑම වස්තුවක් ධ්වනි ප්‍රභවයක් ලෙස හැඳින්විය හැක. ශබ්දය නිපදවන ඕනෑම වස්තුවක් ධ්වනි ප්‍රභවයක් ලෙස හැඳින්විය හැක. රයිට් උදාහරණ කීපයක් ලියා ගන්න ධ්වනි ප්‍රභව වලට එහෙමනම්. ධ්වනිය නිපදවන උපකරණ වලටනේ අපි ධ්වනි ප්‍රභව කිව්වේ. ලියා ගන්නකෝ උදාහරණ බලන්න. තනියම ලියන්න. මඩ පුතේ වගේ අච්චු පුතේ. රබාන ගිටාරය නේද? සීනුව ඒ වාගේ විවිධ ධ්වනි ප්‍රභව තියෙනවා. ගුවන් විදුලි යන්ත්‍රය ඒ වාගේ ඒවා ලියන්න උදාහරණ. උදාහරණ පහක් කෑල්ල ලියන්න ළමයි. හරිද ළමයි? හරි සර්. අනුහස් කියන්න බලන්න උදාහරණ ටික ඔයාගේ. රබාන ගිටාරය සීනුව ගුවන් විදුලි යන්ත්‍රය. හතරයි. සදෙව් කියන්නකෝ තව දෙකක්. එකක්ද සර් මම 10ක් විතර නේද? ඔක්කොම ටික කියන්න බලන්න එන. ගිටාරේ නබාරේ නිනාව රෝබානේ කලාව ට්‍රම්පට් ට්‍රම්පට් එක නේද? රයිට්. ඒ වාගේ සංගීත භාණ්ඩ හැම එකක්ම අපිට කියන්න පුළුවන් ධ්වනි ප්‍රභව කියලා. ඒ වයින් ශබ්දේ නිපදවනවා. හරි. එතකොට මේ අපි ඊට පස්සේ බලමු කොහොමද ශබ්ද ඇසෙන්නේ කියලා අපිට. දැන් බලන්න පොඩි ක්‍රියාකාරකමක් තියෙනවා.
කන් දෙක හොඳින් වසාගෙන සිටින ලෙස මිතුරාට පවසා මේ අච්චුපදේ තියෙන ක්‍රියාකාරකම. මිතුරාට පවසා රබානක් වාදනය කරමින් මිතුරාට එහි හඬ පැහැදිලිව ඇසේදයි විමසන්න. වරින් වර කන් දෙකෙන් ඉවතටගෙන හඬ ඇසෙන ආකාරයේ වෙනසක් වේදයි විමසන්න. හරි. දැන් ළමයි ඕගොල්ලෝ කන් දෙක වහගත්තොත් මගේ කටහඬ පැහැදිලිව ඇහෙන්නේ නැහැ නේද? ඇහෙනව අඩුයි නේද? ඔව්. යන්තම් ඇහෙයි ශබ්දේ. ඒතකොට අපිට හොඳට ඇහෙන්න නම් කන් දෙක විවෘතව තියෙන්න ඕන. කන් දෙක වහගත්තාම ඇහෙනව අඩුයි. දැන් ලොකු සද්දයක් ඇති වෙද්දී ළමයි අපි සමානට කන් දෙක වහ ගන්න ඕනේ. ඉත අවුරුද්දට රතිඤ්ඤ පත්තු කරනකොට කන් දෙක වහ ගන්නවනේ. නැද්ද ළමයි? ඈ? අකුණු ගන්නකොට කන් දෙක වහ ගන්නවා. ඔව්. රතිඤ්ඤ පත්තු කරද්දී ඕගොල්ලෝ කන් දෙක වහ ගන්නේ නැද්ද? එහෙමද? ඉන්න අපි පන්ති පටන් ගත්තාම බලමු බට්ටෝ දෙන්නේ තුන් දෙනේ පත්තු කරලා දාලා. කන් වහ ගන්නවද නැද්ද කියලා. හරි. ළමයි මෙහෙමයි මේ අධික ශබ්දයකදී කන් දෙක වහගන්න එක ඒක අපි හිතාමතා කරන දෙයක් නෙවෙයි අපි නොහිතාම වෙන දෙයක්. අපේ කනේ ආරක්ෂාවට තියෙන හැඩ ගැසීමක් ඒක. ලොකු සද්දයක් ඇති වෙනකොට අපි ටක් ගාලා කරන්නේ කන් දෙක වහගන්නවා. ඒ වගේ වට කියනවා ප්‍රතීක ක්‍රියා කියලා විද්‍යාවේදී. ප්‍රතීක ක්‍රියා ඒක අපේ කනේ ආරක්ෂාවට තියෙන හැඩ ගැසීමක්. අපේ කන ආරක්ෂා කරගන්න අපි ටක් ගාලා කන් දෙක වහගන්න. ඒවට ප්‍රතීක ක්‍රියා කියලා කියන්නේ විද්‍යාවේදී. හරි. මේ එතකොට දැන් කන් දෙක වහගත්තාම අපිට පැහැදිලිව ඇහෙන්නේ නැහැ. කන් දෙක වහගෙන නැතුව ඉන්නකොට තමයි අපි හොඳට ඇහෙන්නේ. පරිසරයේ තියෙන දේවල්. පරිසරයේ වෙන ශබ්ද නේද? එහෙමනම් ශබ්ද ඇහෙන්න නම් ළමයි අපේ කන් දෙක විවෘත වෙලා තියෙන්න ඕනේ. එතකොට කන තමයි අපේ ශබ්දයේ සඳහා සංවේදී අවයවය. අපිට ඇහෙන්නේ අපේ කන් දෙකෙන්. ශබ්දයේ සඳහා සංවේදී අවයවය කන. නේද? හරි. එතකොට සමහර සත්තු ඉන්නවා ළමයි කන් ඇහෙන්නේ නැති අය. මිනිසුත් ඉන්නෝනේ කන් ඇහෙනවා, අඩු අය ඉන්නවා, ඇහෙන්නෙම නැති අය ඉන්නවනේ. ඇහෙන්නෙම නැති අයත් ඉන්නවා. අපි කියන්නේ බිහිරියයි කියලා. ඒතර ඒගොල්ලන්ට කන් ඇහෙන්නේ නැහැ. ගොඩක් වයසට යනකොට ඉබේම කන් ඇසීම අඩු වෙනවා ළමයි, දුර්වල වෙනවා. ඇස් පෙනීම දුර්වල වෙනවා, කන් ඇසීම දුර්වල වෙනවා වයසට යනකොට. නේද? අපේ ගෙදර ඉන්නවා මේ වයසක ආච්චි කෙනෙක්. යාට කන් ඇහෙන්නෙම නැහැ. අර ඔයගොල්ලෝ අර පොඩි කාලේ අර කතාවක් ළමයි අහලා තියෙනව නේද? මොකද්ද අර? කතන්දරයක් තියෙන කන් ඇහෙන්නේ නැති එක්කෙනෙක් ගැන කියන එක. දන්නේ නැද්ද ඒක? දොම්පෙට යන පාර. තමයි දන්නේ නැද්ද ඒක? නෑ සර්. අන්දරේගේ කතාවක්. අන්දරේ නෙවෙයි අර මේ දොම්පෙට යන පාර. සාගර බලන් සූරියස කවි පන්තියන්නේ. ඔව්. ඒකනේ. ඒක ඕගොල්ලන්ට තිබ්බේ නැද්ද එහෙම එකක් පොතේ? කවි පන්තිය? මේ ඉස්කෝලේ පොතේ නෑ. ඒ වුණාට එහෙම කවි පන්තියක් අහලා තියෙනවා. දාන්නකෝ මේ කවි පන්තිය ගෲප් එකට අනිත් අයට දැනගන්න. කවුද මේ අහලා තියෙන එක්කෙනෙක්? හරි. ඉතින් ඒ විදිහට කොහොම හරි මේ අපිට ළමයි ශබ්දයේ සඳහා සංවේදී අවයවය තමයි කන. සමහර සත්තුන්ට කන් ඇහෙන්නේ නැහැ. කන් ඇහෙන්නේ නැති සතෙක් කියන්නකෝ මට. සර්පෙයින්ට කන් ඇහෙන්නේ නැහැ ළමයි. සර්පෙයින්ට කන් ඇහෙන්නේ නැහැ. දැන් හැබැයි ඕගොල්ලන්ගේ ගෙවල් වලට නයි හැම ආපුවාම ආච්චියම කියනවනේ දනේ නයි ආමි යන්න පොඩි ළමයි ඉන්නවා. කරදර කරන්න එපා යන්න කියලා කියනව නේද? කියන්නේ නැද්ද එහෙම? ඒ කවියේ නම මට කවි පන්තියේ නම මට මතක නෑ. මේ දන්නේ කෙනෙක් චුට්ටක් දාන්න ගෲප් එකට ඒ නම ඒගොල්ලන්ටත් බලන්න. එතකොට ඒ වාගේ මේ සර්පෙයින්ට කන් ඇහෙන්නේ නැහැ.
හරි එහෙමනම් සර්පය අනිත් දවසේ ණයෙක් ආපුවාම ණයාට යන්න කියලා එහෙම කියලා තේරුමක් නැහැ ළමයි. ඌට ඇහෙන්නේ නැහැ. ඌ කොහොමදත් අපි දැක්කම අපිට බය යනවා. මිනිස්සුන්ට බයයිනේ සර්පයෝ. සමහර සර්පයෝ ඉන්නවා මේ ඒගොල්ලෝ බය වැඩිකමට තමයි ගහන්නේ. අපිට දෂ්ට කරන්නේ. එතකොට ඒගොල්ලන්ට කන් ඇහෙන්නේ නැහැ. පොල් පිත්තක් අරගෙන ගහන්න ළමයි. සර්පයාට නෙවෙයි බිමට ගහන්න පොළවට. සර්පයෙක් ඉන්නවනම් ළඟපාත පොල් පිත්තක් අරගෙන හයියෙන් ගහන්න බිමට. එතකොට එයා ටක් ගාලා යනවා. මොකද ඒගොල්ලන්ට පොළවේ කම්පන තමයි ඇහෙන්නේ. පොළවේ කම්පන. ඒගොල්ලන්ට අපි අඩිය තියලා ඇද්දි ඇහෙනවා ඒක. ඒගොල්ලෝ ටක් ගාලා එතකොට හැංගෙනවා. ඒකයි වෙන්නේ. නේද? භූකම්පන තරංගය ඒගොල්ලන්ට ඇහෙන්නේ. එතකොට ඒ කෑග අපි දැක්කහම ඒගොල්ලෝ බය වෙලා යන්නේ නැතුව අපේ කටහඬ ඇහිලා නෙවෙයි ඈ. හරි. කොහොම හරි දැන් අපේ මිනිසාගේ ශබ්දයේ සඳහා සංවේදී අවයවය තමයි කන. අපි ලියාගමු ළමයි මෙහෙම චුට්ටක් මේ ක්‍රියාකාරකම ගැන. කන් දෙක වසාගෙන සිටින විට කන් දෙක වසාගෙන සිටින විට රබානේ හඬ පැහැදිලිව නොඇසේ. රබානේ හඬ පැහැදිලිව නොඇසේ. වසාගෙන සිටින විට රබානේ හඬ පැහැදිලිව නොඇසේ. රබානේ හඬ පැහැදිලිව නොඇසේ. එහිදී රබානෙන් නිකුත්වන හඬ එහිදී රබානෙන් නිකුත්වන හඬ කන වෙත ගමන් කිරීමට නොහැකි නිසා කන වෙත ගමන් කිරීමට නොහැකි නිසා කන වෙත ගමන් කිරීමට නොහැකි නිසා එහි හඬ නොඇසීම සිදුවේ. ඒ අනුව පෙර අය වාක්‍ය සමග රබානෙන් නිකුත් වූ හඬ කන වෙත ගමන් නොකිරීම නිසා කන වෙත ගමන් නොකිරීම නිසා එහි හඬ නොඇසීම සිදුවේ. එහි හඬ නොඇසීම සිදුවේ. ඊට පස්සේ මොකද්ද මං කිව්වේ? ඒ අනුව
ශබ්දය සඳහා සංවේදී අවයවය ඒ අනුව ශබ්දයේ සඳහා සංවේදී අවයවය කන ලෙස හැඳින්විය හැක. ශබ්දයේ සඳහා සංවේදී අවයවය කන ලෙස හැඳින්විය හැක. හරි. හරි සර් ලිව්වා. හරි. එතකොට මේ ළමයි අපේ කන බොහොම සංවේදී අවයවයක් නේද? ඒක නිසා අපි කන ආරක්ෂා කරගන්න අවශ්‍ය පියවර අනුගමනය කරන්න ඕන. දැන් ඔයගොල්ලෝ දන්නවා සමහර අය මේ කනට විවිධ දේවල් ඇතුළු කරනවා. උදාහරණයක් විදිහට ළමයි ඔය නාල එහෙම ඉවර වෙලා ඕන් කන පිහ දාන්න කියලා කනට අර කොටන් බඩ් කියලා જાතියක් දානවා. ඔව් ඒක නිසා එහෙම කනට විවිධ දේවල් ඇතුළු කරන්න හොඳ නැහැ. නේද? කනේ ආරක්ෂාව සඳහා ඊටාම වැදගත් ඒක. නේද? කලාඳුරු අයින් කරන්න කියලා පොලේ තියෙනවා කන් හැඳි කියලා එකක්. අහලා තියෙනවද ඔයගොල්ලෝ කන් හැඳ දැකලා තියෙනවද ළමයි? එහෙම කන් හැඳි වලින් කලාඳුරු අයින් කරන්න යන්න හොඳ නැහැ. මොකද එහෙම වුණොත් දැන් අපි ඇත්තටම අපේ කම් බෙරේ කියලා එකක් ඔයගොල්ලෝ දන්නවද ළමයි? ඇතුලේ තියෙනවා අපේ කනේ කම් බෙරේ කියලා එකක්. අහලා තියෙනවද? ඔව් සර්. ඔව් සර් අහලා තියෙනවා. හරි චුට්ටයි. මම මේ හදන්නේ ඕගොල්ලන්ට කන වැඩ කරන හැටි පෙන්නන්න. Writing's not that easy, but Grammarly can help. This sentence is grammatically correct, but it's wordy and hard to read. It හරි. තව ටිකකින් Have you පෙළෙයි ever ඈ. wondered how sounds make their way from the source all the way to your brain? දැන් පේනව නේද? Take a trumpet, for instance. When it's played, it makes අර sound waves in ට්‍රම්පට් the air. එකෙන් ඔන්න ශබ්ද තරංගය The outer ආපුවාම ear මේක catches මෙයාට the කොහොමද waves, ඇහෙන්නේ which කියලා තමයි then මේකෙන් travel through a පෙන්නන්නේ. narrow ඔන්න අපේ passageway called the බාහිර ear canal. කම්පෙති තියෙනවා. The sound waves reach the eardrum. දැන් මේ බාහිර කම්පෙති දිගේ ළමයි මේ නාලයක් තියෙනවා. හරි. මේ නාලයට කියනවා බාහිර ශ්‍රවණ නාලය කියලා. දැන් ඕගොල්ලන්ගේ කලාඳුරු තියෙන්නේ මේ නාලේ. මේ හරිය මැද තමයි තියෙන්නේ ඔය හිර වෙන්නේ එක જાති. ඒතොර මේක තමයි අපි කන් හැන්ද දාලා හාරන්නේ. ඒතොර මේක හාරන්න හොඳ නැහැ. හොඳ නැත්තේ ඇයි බැරි වෙලාවත් මෙන්න මේ පටලේ වැදුනොත් මේක තුවාල වෙනවා. මේකට කියනවා කර්ණ පටහ පටලය කියලා නැත්තම් කම්බෙරය. ඒතොර කම්බෙරේ වැදුනොත් කම්බෙරේ තුවාල වෙනවා. එහෙම තුවාල වුණොත් අපිට කන් ඇහෙන්නේ නැතුව යන්නත් පුළුවන්. හරි එතකොට මේ බාහිර පරිසරයේ ඇතිවන ශබ්ද ඇවිල්ලා මේ කම්බරේ හැප්පෙනවා. හැප්පෙනකොට ළමයි මේක Which is a හෙලවෙනවා. membrane roughly ඔන්නෝම half the හෙලවෙනවා size කම්බරේ. of a dime. They make the මේ eardrum කම්බරේ vibrate, සෙලවීම which in turn vibrates අපේ 3 තියෙනවා tiny මැද bones කන ඊළඟට called තියෙනවා මැද කන. මේ තියෙන මැද කනේ තියෙනවා අස්ථි තුනක්. අපේ ශරීරයේ කුඩාම අස්ථි තුන මේ තියෙන්නේ. ලොකු පන්ති වලදී මේවා නම් ඉගෙන ගන්න තියෙනවා ඕගොල්ලන්ට විද්‍යාවේදී. මුද්ගරිකාව නිඝාතිය දරණිකය මේවා නම්.
එතකොට දැන් කම්බරේ හෙලවෙනකොට කම්බරේට හේතු වෙලා තියෙන මේ මුද්ගරිකාව හෙලවෙනවා. මුද්ගරිකාව හෙලවෙද්දී නිගාතිය හෙලවෙනවා. නිගාතිය හෙලවෙද්දී දරණිකය හෙලවෙනවා. මේක හෙලවෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ දරණිකය ගිහින් හැප්පෙනවා. මෙන්න මේ ගොළු බෙල්ල වාගේ ව්‍යුහය. මේ තමයි ඇතුළු කන. ඒකට කියනවා කර්ණ සංකේ කියලා. කර්ණ සංකේ හැප්පුණාම ඒක ඇතුලේ තියෙනවා ශ්‍රවණ ස්නායු කියලා જાතියක්. ඒවා උත්තේජනය වෙලා මොළයට යවනවා මේ පණිවිඩය. Malleus, බලන්න යන හැටි. incus, and stapes. These bones amplify කම්බරේ or හෙලවෙනකොට increase ඒ the sound කම්පනය vibrations and send them අරගෙන to the යනවා මේ cochlea. ශ්‍රවණ අස්තිකා වලින් කර්ණ The සංකේත. cochlea කර්ණ is shaped සංකේ like a වදිනවා දැන් snail අර and is the ශ්‍රවණ size of a අස්තිකා. garden pea. It is filled with fluid, එහෙම and වැදිලා the sound vibrations make this fluid ripple, අන්න බලන්න මේ which කර්ණ creates සංකේ ඇතුලේ waves. තරලයක් තියෙනවා. දියරයක්. Hair-like ඒක structures හෙලවෙනවා. called stereocilia ඒ sit on හෙලවෙනකොට ඒ top of hair සෙලවීම cells තමයි and are මොළයට grouped යන්නේ. together as hair cell bundles inside the ශ්‍රවණ cochlea. ස්නායුවේ අග්‍ර The ඒවත් hair cells හෙලවෙනවා. එතකොට inside ඒක the ඇතුලේ. cochlea ride these waves, ඊට and the පස්සේ hair මේ bundles පණිවිඩය are යනවා moved. මොළයට. ගියාම තමයි The hair මේක bundle සින්දුවක් on top of කියනවාද the hair බල්ලෙක් cell කියනවාද turns these movements into එහෙම electrical කියලා signals. මොළයෙන් තමයි හඳුනගන්නේ. As the hair bundles are moved, ions rush into the top of the hair cells, causing the release of chemicals at the bottom of the hair cells. හරි. The ඉතින් ඔය chemicals අපිට bind ඇසීම to the සිදු වෙන්නේ auditory ඔය nerve විදියට cells and create an හරි. ශබ්ද ඇසීම සිද්ධ වෙන්නේ අපිට කන් දෙකෙන්. ඒකින්ද අපි කන් දෙක ආරක්ෂා කරගන්න ඕනේ නේද? කනට බාහිර දේවල් ඇතුළු කරන්න හොඳ නැහැ. කනට දියර වර්ග ඇතුළු කරන්න හොඳ නැහැ. එක එක මේ දේවල් දාන්න එපා. කොහොමදත් කනට දාන්න හොඳ නැහැ දියර වර්ග. ළමයි ඔය කලාඳුරු අයින් කරන්න ඕනේ. අපි නානකොට ඒවා පෙඟිලා ඉබේම අයින් වෙනවා. එහෙම හිර වුණොත් එහෙම වෛද්‍යවරයෙක් ලවා ඒවා අස් කරගන්නෙන් හොඳයි. වෛද්‍යවරු ඒවා අයින් කරන්නේ හාරලා අයින් කරන්නේ කන් හැදි වලින්. ඒගොල්ලන්ගේ තියෙනවා වැකුම් ක්ලීනර් කියලා જાතියක්. වැකුම් ක්ලීනර් කියන්නේ ඕගොල්ලන්ගේ ගෙවල් වල දූවිලි එහෙම අයින් කරන්න තියෙනවා වගේ චූටි එකක් තියෙනවා. එතකොට ඒක වැකුම් කරනවා කියලා කියන්නේ ඒක කන ඇතුළට දාලා ටක් ගාලා ඇදලා ගන්නවා කන ඇතුලේ තියෙන ඔය කුණු. හරි? ඊළඟට ඊට පස්සේ ළමයි මේ කණෙන් අදින්නත් හොඳ නැහැ. කම්පෙති කැඩෙන්න පුළුවන්. කම්පෙති කැඩුනොත් ආපහු හයි කරන්න බෑ. දැන් අපේ ඇටකටු එහෙම කැඩුනොත් ළමයි ඒව සම්බන්ධ වෙනවනේ එකට. හැබැයි කම්පෙත්ත සම්බන්ධ කරන්න අමාරුයි. මොකද අපේ මේ කම්පෙති හැදිලා තියෙන්නේ කාටිලේජ කියලා જાතියකින්. කාටිලේජ මේවා අස්ති නෙවෙයි. මේවා එකට සම්බන්ධ වෙනවා අඩුයි. හරි? එහෙමනම් අපි ඊළඟට බලමු ශබ්දවල විවිධත්වය කියන කොටස. ශබ්දවල විවිධත්වය. හරි. දැන් අපේ පරිසරයේ ඇතිවන ශබ්ද අතර විශාල විවිධත්වයක් තියෙනවා කියලා අපි කලිනුත් කිව්වා. විවිධ ශබ්ද අපිට ඇහෙනවනේ. ලොකු විවිධත්වයක් තියෙනවා ශබ්දවල. ළමයි මේ අපේ පරිසරයේ ඇහෙන ශබ්ද අපිට මූලික ආකාර දෙකකට වර්ග කරන්න පුළුවන්. ප්‍රධාන ආකාර දෙකකට වර්ග කරන්න පුළුවන්. ස්වාභාවික ශබ්දයි කෘත්‍රිම ශබ්දයි කියලා. අපේ පරිසරයේ ඇහෙන ශබ්ද අපිට වර්ග කරන්න පුළුවන් ස්වාභාවික ශබ්ද සහ කෘත්‍රිම ශබ්ද කියලා. ස්වභාවික ශබ්ද කියන්නේ ළමයි මිනිසාගේ මැදිහත් වීමකින් තොරව ඉබේම ඇතිවන ශබ්ද. ගංගාවක් ගලාගෙන යන හඬ, කුරුල්ලෝ කෑ ගහන හඬ නේද? සුළඟට ගස් සෙලවෙන හඬ, වැස්ස වැටෙන හඬ, මුහුදු රළ නැගින හඬ. ඒ වාගේ වල අපි කියනවා ස්වාභාවික ශබ්ද. ඒවා මිනිස්සු කරන දේවල් නෙවෙයි. හැබැයි මිනිස්සු හදපු උපකරණ මේවයින් නැගෙන හඬවල් වලට අපි කියන්නේ කෘත්‍රිම ශබ්ද කියලා. වයලින් එක හඬ කියන්නේ කෘත්‍රිම ශබ්දයක්. නේද? ඊට අමතරව දැන් ගුවන්විදුලි යන්ත්‍රයක හඬ කියන්නේ කෘත්‍රිම ශබ්දයක්. දැන් ළමයි ගුවන්විදුලි යන්ත්‍රයකින් කුරුල්ලෙකුගේ සද්දයක් එනවනම් ඒක ස්වභාවිකද කෘත්‍රිමද? කෘත්‍රිම. ඒක කෘත්‍රිම. ඒක ගුවන්විදුලි යන්ත්‍රේ නැහෙන්නේ නේද? එතකොට ඒක කෘත්‍රිම ශබ්දයක්. නේද? එහෙමනම් මේ විදිහට මිනිසා විසින් නිර්මාණය කළ උපකරණ වලින් නැගෙන හඬවල් වලට අපි කියනවා කෘත්‍රිම ශබ්ද කියලා. හරි. එහෙමනම් අපේ පරිසරයේ තියෙන ශබ්ද අපිට කාණ්ඩ දෙකකට වර්ග කරන්න පුළුවන්. ස්වාභාවික ශබ්ද සහ කෘත්‍රිම ශබ්ද කියලා නේ. හරි. ලියන්නකෝ මේම. හරි.
ලියන්න යටින් ළමයි මෙහෙම මිනිසා විසින් නිර්මාණය කරන ලද මිනිසා විසින් නිර්මාණය කරන ලද විවිධ භාණ්ඩ සහ උපකරණ මගින් නිර්මාණය කරන ලද විවිධ භාණ්ඩ සහ උපකරණ මගින් ඇතිවන ශබ්ද මිනිසා විසින් නිර්මාණය කරන ලද භාණ්ඩ සහ උපකරණ වලින් භාණ්ඩ සහ උපකරණ වලින් ඇතිවන ශබ්ද ඇතිවන ශබ්ද කෘත්‍රිම ශබ්ද යනුවෙන් හඳුන්වන අතර මිනිසා විසින් නිර්මාණය කරන ලද භාණ්ඩ සහ උපකරණ වලින් භාණ්ඩ සහ උපකරණ වලින් නැගෙන ශබ්ද යනුවෙන් හඳුන්වන නැගෙන ශබ්ද කෘත්‍රිම ශබ්ද යනුවෙන් හඳුන්වන අතර මිනිසා විසින් මිනිසා ළමයි මෙහෙම ලියන්න මිනිසාගේ මැදිහත් වීමකින් තොරව මිනිසාගේ මැදිහත් වීමකින් තොරව පොඩ්ඩක් පැත්තෙන් ලියා ගන්න මිනිසාගේ මැදිහත් වීමකින් තොරව ඇතිවන ශබ්ද කෘත්‍රිම ස්වාභාවික ශබ්ද ලෙස හැඳින්විය හැක මිනිසාගේ මැදිහත් වීමකින් තොරව ඇතිවන ශබ්ද ස්වාභාවික ශබ්ද යනුවෙන් හැඳින්විය හැක මොකද්ද ස්වභාවික ශබ්ද ලෙස හැඳින්විය හැක
හරි. ඊට පස්සේ ළමයි පල්ලෙහා තියෙන වගුවේ ලියන්නකෝ මේක පිරෙන්නම ස්වභාවික ශබ්දයි කෘතිම ශබ්දයි. 10 10වත් ඕනේ අඩුම 10ක් ඕනේ. 10ට වඩා වැඩි ලියන්න පුළුවන් නම් හොඳයි අඩුම 10ක්වත් ඕනේ. ඔව් පැන්සලෙන් ලියන්න කමන්නේ නැහැ. පෑනෙන් ලිව්වත් කමන්නේ නැහැ. වරද්ද ගන්න නැතුව ලියන්න. ලියලා ඉවර ළමයි ලියලා ඉවර වුණාම අත උස්සන්න.
ඉවරයි සර්. ඉවරයි සර්. ඉවරයි සර්. තව ලියන අය ඉන්නවා. එයාට පොඩි වෙලාවක් දෙමු අපි. අනිත් ඈත් ඉක්මන් කරන්න තව 3 දෙනෙක් විතර දාලා. හරි අපි බලමු කෙනෙකු දෙන්නේ කවිතා කියන්න බලන්න ලියපු ටික ස්වාභාවික ශබ්ද ටික කියන්න කවිතා. කුරුළු නාද ලේනුන් රසන හඬ ශාක සෙලවෙන හඬ ජලයේ ගලා යන හඬ. පුතේ ආයි කියන්න අයියෙන්. කුරුළු නාද ලේනුන් කෑ ගසන හඬ ශාක සෙලවෙන හඬ ජලයේ ගලා යන හඬ. ඔව් ජලයේ ගලාගෙන යන කුරුල්ලන්ගේ නාදය, ගස්වල කොළ සෙලවෙන හඬ. තව මොනවද? ගොර වෙන මොකද්ද? ගොර වෙන අකුණු ගසන හඬ. ආහස ගොරවන හඬ, අකුණු ගහන හඬ. හරි මේ දෙකම. මුහුදේ රළ නැගෙන හඬ. ඔව්. කතා කරන ශබ්ද වහින හඬ. මොන හඬද? ජලයේ වතුර ගලාගෙන යන ශබ්දේ. හරි. මුහුදේ රළ නැගෙන හඬ. ඇවිදින ශබ්දය. කමන්නේ ඒක කමන්නේ. සතුන් ඇවිදින ශබ්ද. කරාමයේ ශබ්දය. ජල කරාමේ ශබ්ද එපා. ඒක කෘතිමයි. ශබ්ද. මොකද්ද ඇහුන්නේ නැහැ මට.
ගහකින් ගෙඩියක් වැටෙන ශබ්දය හරි. අතු ගාන ශබ්දය. ඒක කෘතිම එකක් නේ. ස්වභාවික නෙවෙයිනේ. අපි ස්වභාවික ඒවා. මේ අහන්නේ මම. රයිට් ඔය වාගේ ඒවා බලන්න දැන් 10 තියෙනවාද කියලා ඕගොල්ලෝ හැමෝටම 10ක් නැති එක්කෙනෙක් ඉන්නවා නම් කියන්න ස්වාභාවික ශබ්ද 10ක්. කිව්වද? 10. හැමෝටම ස්වාභාවික ශබ්ද 10ක් තියෙනවද? වැස්ස වැටෙන හඬ, වැහි බින්දු වැටෙන හඬ ඒකත් ගත්ත හැකි. වැස්ස වැහි වෙලාවට. හරි ඊට පස්සේ කෘතිම ශබ්ද අපි අහමු. කාගෙන් දාන්නේ? ආකාශ කියන්න. කෘතිම ශබ්ද. මෝටර් රට හඩ. මොකද්ද පුතේ? ගුවන් යානයක හඩ. ගුවන් යානයක හඬ හරි. පාසල් සීනු හඩ. පාසල් සීනු හඬ. ගිටාරයක නැගෙන හඩ. ගිටාරයක නැගෙන හඬ. හබානක නැගෙන හඩ. රබානක නැගෙන හඬ. මෝටර් රට හඩ. මෝටර රථයක හඬ හරි. රයිට්. තව කියන්න ලියලා තියෙන අය. කර්මාන්ත ශාලාවල හඬ. කර්මාන්ත ශාලාවල හඬ හරි. ගුවන් විදුලි ශබ්දය, රූපවාහිනී ශබ්ද, ගුවන් විදුලියේ හඬ, රූපවාහිනිය හඬ. විකාශන යන්ත්‍රවල හඬ. ජංගම දුරකථනයේ ශබ්දය, යන්ත්‍ර මැෂින් එකේ ශබ්දය, ශබ්ද. හරි හරි. 10ක් තියෙනවද? ජලමෝටරයේ ශබ්දය. 10ක් තියෙනවද? අඩුපාඩු තියෙන අය ඔව් ඉන්නවද? සර්. ඔව් සර්. ඔව් සර්. 10ක් නැහැ. 10ක් තියනවා සර්. තියනවා සර්. 10ක් නැත්තම් කියන්න. හරි. එවනම් ওই විදිහට අපේ පරිසරයේ ඇහෙන ශබ්ද අපිට වර්ග කරන්න පුළුවන් කොටස් දෙකකට. මොකද්ද? ස්වාභාවික ශබ්ද, කෘතිම ශබ්ද කියලා. ඊට පස්සේ ළමයි ශබ්ද වර්ග කරන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි සංගීත නාද සහ ഘോഷා. අපේ පරිසරයේ ඇහෙන ශබ්ද අපිට වර්ග කරන්න පුළුවන් තවත් ආකාරයක් තමයි සංගීත නාද සහ ഘോഷා. සංගීත නාදයක් කියන්නේ රිද්මයානුකූලව ගැයෙන හෝ වැයෙන හඬක් කියලා අපි හඳුන්වනවා. රිද්මයානුකූලව ගැයෙන හෝ වැයෙන ශබ්ද සංගීත නාද කියලා අපි හඳුන්වනවා. උදාහරණයක් විදිහට තාලයකට ගීයක් කියන එක, තාලයකට බටනලාවක් වාදනය කරන එක, ඒවා සංගීත නාද. ഘോഷාවක් කියන්නේ ළමයි රිද්මයානුකූල නොවන අවිධිමත් ශබ්ද. දැන් උදාහරණයක් විදිහට කර්මාන්ත ශාලාවකින් නැගෙන්නේ සංගීත නාදයක් නෙවෙයි ഘോഷාවක්. නේද? අපි වෙළඳ පොළට ගියාම වෙළඳ පොලේ බදාද පොලේ ගිතුල්ලේ නේද? සද්දේ කොහමද ළමයි? ඒක සංගීත නාදයක්ද ഘോഷාවක්ද? ഘോഷාවක්. නේද? ඉස්කෝලේ එකේ ළමයින්ගේ සද්දේ සංගීත නාදයක්ද ഘോഷාවක්ද ළමයි? ഘോഷාවක්. ඉතින් අපි ඒ වාගේ රිද්මයානුකූල නොවන අවිධිමත් ශබ්ද වලට කියනවා ഘോഷාවන් කියලා. හරි. එහෙමනම් ශබ්දේ වර්ග කරන්න පුළුවන් තවත් ආකාරයක් තමයි සංගීත නාද සහ ഘോഷා. රයිට්. අපි උදාහරණ කීපයක් ලියමු මේකටත්. ලියන්න බලන්න සංගීත නාද වලට උදාහරණ. ලියන්න කොහොමද පුළුවන් තරම්? සංගීත නාද වලට උදාහරණ ලියන්න. ഘോഷාවන්ට උදාහරණ ලියන්න. පැන්සලෙන් ලියන්න ළමයි.
ඔව් කියන්න පුතේ. සර් මගේ ෆෝන් එකේ charge එක බහිනවා කීයටද ඉවර වෙන්නේ 6ට නේද? ඔව්. චුට්ටයි අපි මේ වගුව කතා කරනවා. ඊට වැඩි දෙයක් අපිට කරන්න බැරි. ඒවා ලියලා ඉවරද? ඔව් සර්. ආ. ඉවර. හරි අපි බලමුද ළමයි මට කියන්නකෝ කවුද අපි ප්‍රශ්න අහපු නැති කට්ටියකින් එක්කෙනෙක් සාධනී කියන්න බාන සංගීත නාද ඔව් පුතේ ඔයා කියන්නකෝ බාන්න සංගීත නාද වලට උදාහරණ මානිෂී කියන්නේ वायलिन एक शब्द वीणा शब्द तबला शब्द organ शब्द ढोलकी शब्द सूर्य वादन शब्द माला शब्द सम्मट्टम शब्द गिटार एक शब्द लबानक शब्द හරි ඒ වාගේ සංගීත භාණ්ඩයක් තාලයකට වාදනය කරන එකක් අපි කියනවා සංගීත භාණ්ඩ. හැබැයි ඒකට මෙහෙම ලියන්න මොකද්ද දැන් වීණාවක ශබ්දය කියලා ලියන්න නැතුව ලියනවා නම් හොඳයි. අනිත් සැරේ ලියද්දී වීණාවකින් තාලයකට ගීයක් වාදනය කිරීම නැත්නම් තාලයකට වීණාව වාදනය කිරීම රිද්මයානුකූලව වීණාව වාදනය කිරීම. දැන් නිකම්ම වයලීනේ ශබ්දය කියලා ලියන්න නැතුව රිද්මයානුකූලව නැත්නම් වයලීනෙන් ගීතයක් වාදනය කිරීම. අන්න ඒ වාගේ ලියන්න. එතකොට හොඳයි. එතකොට ඒ වාගේ ළමයි ඒවට අපි කියනවා සංගීත නාද කියලා. එහෙම නැත්නම් අපිට තියන්න පුළුවන් තව තාලයකට ගීයක් ගායනා කිරීම. ඒකත් සංගීත නාදයක්. නේද? හරි ഘോഷාවන්ට උදාහරණ අපි ආමු තව කායින් හරි. මට කියන්න උදාන් කියන්න උදාන් කර්මාන්ත ශාලාවක ශබ්දය වාහන පණ ඔව් තව
වාහන ගමන් කරන ශබ්ද. හරි. වාහන නලහඬ. වාහන නලාහඬ. වෙළඳ පොළක ශබ්දය. එච්චරයි. ඔව් වෙළඳ පොළක ශබ්දය ඒවත් ලියන්න පුළුවන්. තව මොනවා හරි තියෙනවා නම් ලියපු ඒවා කියන්න මට කවුරු හරි ഘോഷාවන්ට උදාහරණ. යන්ත්‍රවල ශබ්ද යන්ත්‍රවල ශබ්ද. කර්මාන්තශාලාවල ශබ්ද කර්මාන්තශාලාවල ශබ්ද හරි. පන්තියක ළමයි කෑ ගසන ශබ්දය පන්තියක ළමයි කෑ ගසන ශබ්දයක් පුළුවන් ගැටලුවක් නෑ. හරි. බල්ලන් උඩුබරන ශබ්දය ඒත් කමන්නේ නෑ ළමයි. හරි ඔය වගේ ශබ්ද වලට අපිට කියන්න පුළුවන් ഘോഷාවන් යකඩ කියලා. කපන ශබ්ද යකඩ කපන ශබ්ද ඒකත් හොඳයි. හරි. දැන් අහන්නකෝ එහෙමනම් ඔයාගේ ඒවා අඩුපාඩු තියෙනවා පුරව ගන්න සම්පූර්ණ කරගන්න ළමයි. ඊළඟට ඔයගොල්ලන්ට තියෙනවා ලබන සතියේ පොඩි වැඩක් ශබ්දය නිපදවීමට උපකරණ නිර්මාණය කිරීම. ඔයගොල්ලන්ට ගෙදරදී පුළුවන් නම් මෙන්න මේ උපකරණ ටික හදන්න. සර් මම හදුවා. හොඳයි. එහෙමනම් අපි ලබන සතියේ ඒවා බලමු. හදපු නැති අයත් ඔයා ලබන සතියේ ඒ ටික ලෑස්ති කරගන්න අනිත් අයත් ලබන සතියේ උපකරණ එකක් හරි හදන්න බලන්න පුතේ. මේවා ගෙදරදී හදන්න. දැන් නිමාඩු දවස්වල හදන්න. හදලා අපි ලබන සතියේ ඒවා බලමු. හරි? එතකොට ලබන සතියේ මේ පාඩම අපි ඉවර කරනවා. ඉවර කරලා පොඩි පේපර් එකක් කතා කරනවා මේ පාඩමෙන්. ඒකටත් ලෑස්ති වෙන්න. එහෙමනම් අපි අද පන්තිය මෙතනින් නැත කරනවා පුතේ. ආයිබෝන් හැමෝටම. අපි ලබන සතියේ බලමු ඊට ටික. අයිබෝවන් සර් ආයිබෝන්. අයිබෝවන් සර්